අද 2021 මැයි 19 බදාදා සිරස්තල නිදහස් නිවහල් දේශයක් උදෙසා කැපවුණු රණවිරුවන් අභිමානයෙන් සමරේ. ජාතික රණවිරු දින සමරුම ජනපති ප්‍රධානත්වයෙන් මෙරට කොවිඩ් මරණ දහස පනි. මෙලෙස සතිපතා කොවිඩ් මරණවල අඛණ්ඩ වර්ධනයක් මැයි 21 සිට ලංකාවට ගුවන් මගින් ගෙන්වීම අත්හිටුවයි. ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ ඉන්දියාවෙන්. සයිනෝෆාම් තවත් එන්නත් ලක්ෂ 5ක් මේ මසදී මෙරටට. වරායි නගර කෙටුම්පත ගැන පාර්ලිමේන්තු දෙදින විවාදය ඇරඹේ. කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට රජයෙන් සංශෝධනයක්. කොමිෂන් සභාවේ සංයුක්ත බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යෝජනාව පනතගෙන තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට ශම්මිට වැඩිවාසී. From Adaderana, this is Adaderana Prime Time with Kushani Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. දශක 3ක සාපකාරී ත්‍රස්තවාදය අවසන් කර වසර 12ක් ගතවීම නිමිත්තෙන් ජාතික රණවිරු දින සැමරුම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සැමරුම් උත්සවය පැවැත්වුණේ රට තුළ පවතින කොවිඩ් වාතාවරණය හමුවේ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවයි. The big story. දශක 3ක කුරිරු ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් නිවිදුන් අභිහිත රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික රණවිරු දින සැමරුම අද පස්වරු 4:30ට ආරම්භ වුණා. සැමරුම් උත්සවය පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අභ්‍යාස පිහිටි රණවිරු ස්මාරකයාසලදී. දශක 3ක කුරිරු යුද්ධය අවසන් කිරීමේ මානුෂීය සටනට නායකත්වය දුන් හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් of the Air Force රුෂාන් ගුණතිලක සහ හිටපු නාවික හමුදාපති අඩ්මිරල් of the Fleet වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් ඇතුළු වත්මන් ආරක්ෂක ප්‍රධානීන් උත්සව භූමියට ප්‍රථමයෙන් පැමිණියා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ පැමිණීමයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති ආමාශල් සුදර්ශන පතිරණ මැතිතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා ජෙනරාල් කමල් ගුණරත්න විශ්‍රාමික මැතිතුමාගේ ආචාර්ය සරත් වීරසේකර විශ්‍රාමික මැතිතුමාගේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කතානායක මහින්දයා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනෙකුද උත්සවයට එක් වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමායි 30 වසරක ශාපලත් කුරිරු යුද්ධය අවසන් කර මාතෘ භූමියට නිදහස් උදා කර දීමට එදා නායකත්වය දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සැමරුම් උත්සවයට සහභාගී වූයේ ඉන් අනතුරුවයි. පස්වරු 5ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවීමෙන් අනතුරුව උත්සවය ආරම්භ වුණා. ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියයි සිදුවන්නේ. The arrival of His Excellency the President of Democratic Socialist Republic of Sri Lanka, Honorable Gotabaya Rajapaksa. Sri Lanka Mata, Apa Sri Lanka, Namo 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 Mata. යුද්ධයේදී දිවිදුන් අභිහිත රණවිරුවන් සිහිපත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම අනතුරුව සිදු කෙරුණා. For his bravery in the battle, අනිකුත් සම්භාවනීය අමුත්තන් ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර දැක්වුවේ මෙලෙසින්. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස අද ආසාදිතයින් 3051 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ නිවේදනය කෙරුණු අතර එම ගණන 34ක්. ඒ අනුව COVID-19 වසංගතයේ හේතුවෙන් මෙරට සිද්ධ වූ සමස්ත මරණ ගණනත් 16 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අතර එම ගණන 34ක්. එම මරණ 34ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16 සීමාව පසු කළා. ඊයේ වාර්තා වූ මරණවලින් මරණ 8ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර මරණ 5ක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. මහනුවර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් මරණ 4 බැගින් වාර්තා වී තිබෙනවා. මේට අමතරව කෑගල්ල, පුත්තලම, අනුරාධපුර, මාතර, රත්නපුර, නුවරඑළිය, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද කොවිඩ් මරණ වාර්තා වුණා. මේගේ අයගින් තිදෙනෙකු අවුරුදු 20, 32 සහ 38 වන වියේ පසුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව මෙරට ජනගහනයෙන් සෑම මිලියනයකටම වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අද වන විට 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පළමු හා දෙවන කොවිඩ් වැලිවලට සාපේක්ෂව තුන්වන රැල්ලේ දෛනික මරණ ගණන ඉහළ යාම මීට හේතු වී තිබෙනවා. මේ බව වඩාත් පැහැදිලි වන්නේ ගෙවුණු සති 5ේදී සිදු වූ කොවිඩ් මරණවල වර්ධනය අධ්‍යයනය කිරීමේදී. යනුව පසුගිය අප්‍රේල් 14 වනදා සිට අප්‍රේල් 20 දක්වා සතිය තුළ කොවිඩ් මරණ 23ක් වාර්තා වෙද්දී අප්‍රේල් 21 වනදා සිට 27 වනදා දක්වා වාර්තා වූ මරණ ගණන 31ක්. ඉන් අනතුරුව අප්‍රේල් 28 වනදා සිට මැයි 4 වනදා දක්වා සතියේ කොවිඩ් මරණ 65ක් වාර්තා වුණේ පෙර සති දෙකටම වඩා දෙගුණයකටත් වැඩි සංඛ්‍යාවකින්. මැයි 5 වනදා සිට මැයි 11 වනදා දක්වා සතියේ කොවිඩ් මරණ 130ක් වාර්තා වෙද්දී අවසන් සතියේ එනම් මැයි 12 වනදා සිට ඊයේ දක්වා ගෙවුණු දින 7 තුළ මරණ 165ක් වාර්තා වී තිබෙනවා. මෙලෙස සතිපතා කොවිඩ් මරණවල අඛණ්ඩ වර්ධනයක් පෙන්눔 කරන්නේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාවත් පසු කරන අතරවාරයේ වීම විශේෂත්වයක්. කොවිඩ් ආසාදිතයන් 2518 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. කළුතරින් 391ක්, ගම්පහෙන් 350ක්, කොළඹින් 333ක්, අනුරාධපුරයෙන් 179ක්, කෑගල්ලෙන් 170ක්, යාපනයෙන් 144ක්, කුරුණෑගලින් 113ක්, ගාල්ලෙන් 108ක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා. තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 2000කට සිදු කළ PCR පරීක්ෂණ අතරින් 400 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වීම හේතුවෙන් එම කම්හල తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. පිළියන්දල පොදු වෙළඳපොලෙන් පසුගියදා හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 365 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ වලින් 134 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. මෙහෙම ගියොත් දින 100කදී රෝගීන් මිලියනයක් වාර්තා වනු ඇති බවට ඔබතුමා ඊයේ ප්‍රකාශයක් කළ අපි එතරම්ම අවදානම් සාගත තැනකදී ඉන්නේ වෛද්‍යතුමා. දැනට එක් වෙලා තියෙන සංඛ්‍යා ලේඛන අනුව අපිට පැහැදිලිවම පේනවා මේ රෝගයේ බෝ කළොත් සාමාන්‍යයෙන් රෝගයේ දින 5ක් ඇතුළත ඔයාගේ බෝ කිරීම පටන් ගන්න නිසා මගේ ඒකත් උපකල්පනයක් කරනවා මේක ගණිතානුකූලව ගෙනිච්චොත් අනිවාර්යයෙන්ම මිලියනය පයින්නවා. අපිට පේනවා මේක ලංකාවේ තවත් තදින් වැඩි විය හැකි අවස්ථාවක තමයි මේ ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ தත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. අපි තව මාසෙකින් නැත්තම් තව සති 3කින් මීට වඩා අති භයානක තත්ත්වයක් දකින්න වෙනවා මේ අවස්ථාවේදී මේ පියවරවල් අපි ගත්තේ නැත්තම්. දැන් අපි ඔය PCR 25000ක් කරලා 2300 ගණන් පොසිටිව් වෙනකොට ඒ හා සමානව නෙමෙයි ඊට වඩා මතන දෙගුණයක් තුන්ගුණයක් සමාජයේ ඇති කියලා හිතනවා රෝගීන්. තමුන්ගේ සංචරණය තමුන්ම සීමා කරගත්තේ නැත්තම් මේක විශාල වශයෙන් පැතිරෙන්න පුළුවන් ව්‍යසන තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. දැන් අරහට මරණ සංඛ්‍යාවත් වැඩි වෙයි කියලා හිතනවා. අපි දැක්කා වෛද්‍යවරු කියනවා මේ ඉදිරියේදී විශාල ප්‍රමාණයකට මේක වැඩෙනවා, බියයන් විශාල ප්‍රමාණයක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දුර්වලකම් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඒතකොට යම් දුර්වලකමක් තියෙනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය අර අමතිවරු දෙන්නේ කියලා. මමත් ඔය අමාත්‍යාංශයේ ඉන්නේ හින්දා මම ගැන මොකුත් නොකිය ඉන්න. වැල්ලම්පිටිය මස්සන්දයට අවදව මහමාර්ගයේ අත්හැර ගොස් සිටි වයෝවෘද්ධ මවක සහ පියෙකු කොවිඩ් ආසාදිතව ඉතා අසාධිතත්වයෙන් සිටියේදී IDH රෝහලට ඇතුළත් කිරීමට වැල්ලම්පිටිය සහ ගොතටුව සෞඛ්‍ය අංශ එක්ව කටයුතු කළා. ඔවුන්ව මහමග දමා ගියේ කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් සොයාගත නොහැකිව තිබෙන අතර රෝහල්ගත කිරීමෙන් පසුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔවුන් දෙදෙනාම ආසාදිත බව තහවුරු වුණා. දින දෙක තුනක පමණ කාලයක් මෙම ස්ථානයේ සිටි ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ආදිය ලබා දී තිබුණේ ප්‍රදේශවාසීන් විසින්. මේ මහලු යුවල කවුරු හරි විසින් ගෙනත් දාලා ගිහින් තියෙනවා. මෙයාලට කිසිම විස්තරයක් කියන්නවත් හැකියාවක් නැහැ. කීප දෙනෙක් කිව්වා මේගොල්ලන්ව හොදලා මේගොල්ලන්ට හඬ බොන්න දුන්නා කියලා. ඒගොල්ලෝ හොයලා අපි නිරෝධායනය කරන්න කටයුතු කරනවා.
අපි මේගොල්ලන්ව ආරක්ෂා කරලා ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා දැන් සුව කරන එක වෙනයි. නමුත් අපි ඕගොල්ලන්ට කාරුණිකව ඉල්ලා සිටින්නේ කිසිම වෙලාවක මේ වගේ අසරණ කරන්න එපා. අම්මලා තාත්තලා ඉල්ලීමක් කරන්න මේ වෙලාව ආරක්ෂා කරගන්න. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද දිනය තුළ මේ දක්වා පමණක් කොවිඩ් ආසාදිතයන් 3051 දෙනෙකු හඳුනාගත් බවයි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන අතර දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 3000 සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි. යුද හමුදාපතිවරයා සඳහන් කළේ දැනට නිරෝධායනයට ලක් කර සිටින මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් එම නිරෝධායනය අවසන් කිරීමට පෙර සිදු කරන PCR පරීක්ෂණවලදී මෙලෙස බහුලව ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා බවයි. පැතිර යන වෛරස් ප්‍රභේදයේ ප්‍රබලත්වය ඊට බලපෑතයිද යුද හමුදාපතිවරයා සඳහන් කළා. මේ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,50,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 1,22,367 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමා අවසන් කර ඇති නමුත් සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව පළමු වරට 27,000 සීමාවත් පසු කළා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ සයිනෝෆාම් සහ ස්පුට්නික් V යන එන්නත්වල පළමු මාත්‍රා ලබා දීම අදත් සිදු වුණා. ඊයේ දිනේ සයිනෝෆාම් පළමු මාත්‍රාව 33017 දෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් V පළමු මාත්‍රාව 17 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 5229 දෙනෙකුට ලබා දුන් බවද වසංගතුරක විද්‍යායකකේ නිවේදනය කළා. එතකොට එන්නත ගහලා පහුවෙන්දට කොහෙත්තම කාටවත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. සයිනෝෆාම් වගේ එන්නත් ගහලා සති 6ක් විතර යනවා. ඇස්ට්‍රාසෙනක එන්නත උනත් ගහලා දවස් 21ක් යනවා. බොහෝ වෙලාවට හොඳ ප්‍රතිකරණයක් එන්නේ දෙවනි එන්නත ලබා දුන්නාට පස්සේ. ඇත්තටම අපි දන්නවා දැන් මේ වෙලාවේ සිංගප්පූරුවේ කොවිඩ් රැල්ලක් යනවා. ඒගොල්ලන් රට ලොක්ඩවුන් කළා ඒ වගේ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මොකද ඉන්දියානු ප්‍රභේදය සිංගප්පූරුවට ගිහිල්ලා මෙහෙම තත්ත්වයක් වෙලා තියෙනවා. සිංගප්පූරු එයාපෝට් එකේ වැඩ කරන සියලු දෙනාටම ෆයිසර් එන්නතේ දෙවනි මාත්‍රාවත් ලබා දීලා තියෙන්නේ. එනමුත් ඒගොල්ලන් ඉන්දියන් ප්‍රභේදයේ ආසාදිතය වුණා. ඒගොල්ලන්ට රෝග ලක්ෂණ පහළ වුණේත් නැහැ. ඒතර එන්නත් වලින් ඒගොල්ලන්ව ආරක්ෂා කරා. නමුත් ඒගොල්ලන් ආසාදිතයන් වෙලා ගෙවල් වල අයට එම වෛරසය ආසාදිනවා. එතකොට ඒගොල්ලන් ගෙවල් වල අය ආරක්ෂා වෙලා තිබුණේ නැහැ මේ මෙන්නත ගහලා. සහ ඒ මගින් සමාජගත වුණා කන්ට්‍රෝල් කරපු රටවල් ගත්තොත් එහෙම එම රටවල් වල ඔෆිසර්ස් වල කවුරුවත් එකට කන්නේ නැහැ. එකට කන්න අවසරයක් නැහැ. මොකද එම කන වෙලාවට මාස්ක් එක ගලවලා එම රෝගය පැතිරීමේ හැකියාවක් තියෙන හින්දා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළවෙනි මාත්‍රාව ලෙස ලබාගෙන සිටින කෙනෙක් නම් මේ වෙන විට ලබා දෙන සයිනෝෆාම් එන්නත ගිහිල්ලා ලබා ගන්න එපා කියන. මොකද එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ නොකරන දෙයක්. මොකද අපිට ඇතැම් තැන්වලින් වාර්තා වෙලා තියෙනවා එහෙම එවැනි සිද්ධීන්. ඉතින් මවට ගිහිල්ලා තමන්ගේ එන්නත ලබා ගන්න පුළුවන්. එන්නත ලබා ගන්න පස්සේ මාකුරි දීම කරගෙන යන්න පුළුවන්. ඉතින් ගර්භණී මව්වරුන්ට එන්නත ලබා දීම සුදුසු බව තාක්ෂණික මණ්ඩලය තීරණය කරා. එයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කුඩා කමිටුවක් පත් කරමින් යනවා. සයිනෝෆාම් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5ක් මෙම මාසය තුළ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීනයෙන් සිදු කළ විශේෂ ඉල්ලීමකට දැක් වූ ප්‍රතිචාරයක් හැටියට තමයි මෙම මාත්‍රා ලක්ෂ 5ක් අපට ප්‍රධානයක් හැටියට ලැබෙන්නේ. මේ අතර එළඹෙන මැයි මාස 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බලපැවැත්වෙන පරිදි විදේශයන්හි සිට මෙරටට ගුවන් සේවා හරහා මගී පැමිණීම් අත්හිටුවීමට පියවරගෙන ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. මැයි 21 වනදා සිට මැයි 24 වනදා දක්වාත් නැවත මැයි 26 වනදා සිට මැයි 28 වනදා දක්වාත් දෙවෙනි සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. සංචරණ සීමා ලිහිල් කෙරෙන මැයි 25 වනදා පමණක් එම ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මැනින් වෙළඳපොළ විවෘත කිරීමට නියමිතයි. සංචලන සීමා පැනවීමත් සමග එළඹෙන මැයි මාස 21 වනදා රාත්‍රී 11 සිට මැයි මාස 25 වනදා අලුයම 4 දක්වා දෙවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැයි මාස 25 වනදා අලුයම 4 සිට එදින පස්වරු 4 දක්වා යලිත් එම ආර්ථික මධ්‍යස්ථාන සියල්ල විවෘත කිරීමට නියමිතයි. ඉන් අනතුරුව මැයි මාස 25 වනදා රාත්‍රී 11 සිට මැයි 28 වනදා අලුයම 4 දක්වා සියලු ආර්ථික මධ්‍යස්ථාන නැවතත් වසා තැබෙනවා. ඒ වගේම අදාළ දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්තුමන්ලා විසින් මේ මාසේ 24 වෙනි සඳුදා දිනේත් මේ මාසේ 28 වෙනි සිකුරාදා දිනේත් භාණ්ඩ රැගෙන ඒමට සහ රැගෙන යාම සඳහා ලොරි රථවලට අවසර පත්‍ර ලබා දීම දින දෙකේදී සිදු වෙනවා. මේ වෙලාවන් මැනින් වෙළඳපොළටත් අදාළ වෙනවා.
මේ අතර 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සෙසුන් බඳවා ගැනීමේ අදුම්පත් බහර ගැනීම මැයි 21 වෙනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ජූනි මාස 11 වෙනිදා තෙක් අදුම්පත් බහර ගැනීම සිදු කරනු ඇති. අන්තර්ජාලය ඔස්සේ අනිවාර්යයෙන්ම දරුවන් තමන්ගේ අයදුම්පත යොමු කරන්න අවශ්‍යයි. දෙවනුව ඒ තමන් ඒ පුරවාගත්ත ඒ පෝරමය පින්තූරයක් අරගෙන විශේෂයෙන්ම එහි අත්සන යොදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට apply 2020@ugc.ac.lk කියන විද්‍යුත් ලිපිනයටයි මේ දරුවෝ තමන්ගේ අයදුම්පත යොමු කරන්න ඕනේ. ලියාපදිංචි තැපෑලටත් ඔබගේ ඒ පුරවපු පෝරමේ පිටපතක් ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබෙන්න සලස්වන්න අවශ්‍යයි. කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ඕනෑම රටකින් දිනකදී වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වුණා. ඊයේ රටින් වාර්තා වූ නව මරණ ගණන 4525ක්. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දින කිහිපයක සිට ලක්ෂ 3ට අඩු අගයක් ගන්නා නමුත් දෛනික මරණ සංඛ්‍යාව දිනින් දිනම වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතිනවා. වසංගත ව්‍යාප්තිය තුළ ඕනෑම රටක එක් දිනකදී සිදු වූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ එරටින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 4525ක්. ඒ සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ ගණන 2,83,000 ඉක්මවා ගියා. එමෙන්ම කළු දිලිර ආසාදනයේද මේ දිනවල ඉන්දියාවේ කොවිඩ් රෝගීන් අතර වඩාත් සුලභව වාර්තා වනවා. පවතින අවදානම සලකා එම දිලිර ආසාදනය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට රාජස්ථාන් ප්‍රාන්තය පියවරගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිතයින්ගේ අක්ෂි අන්ධතාවයට පවා හේතු විය හැකි මේ දිලිරයට පිළියම් ලෙස ලබා දෙන මියුකෝමයිකෝසිස් නම් ඖෂධ හිඟයක්ද රට පුරා පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ වන විට ඔක්සිජන් හා සමානවම එම ඖෂධය සඳහා ඇති ඉල්ලුමද ඉහළ ගොස් තිබෙනවා. යතුර වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ට ෆයිසර් බයොන්ටෙක් කොවිඩ් එන්නත ලබා දීම සඳහා සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන්ද අනුමැතිය ලබා දී තිබෙනවා. ලොව අන් සියලු රටවලට සාපේක්ෂව බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත ලදරු මරණ ගණන කැපී පෙනෙන ලෙස ඉහළ ගියක් ගෙන තිබෙනවා. අවුරුදු 5 සහ 5ට අඩු ළමුන් 832 දෙනෙකු මේ වන විට වසංගතයෙන් මිය ගොස් අවසන්. නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ සත්‍ය මරණ ඊට වඩා වැඩි අගයක් ගන්නා බවයි. බ්‍රසීලයට වඩා වැඩි ජනගහනයක් ඇති රටවලින් වුවත් කොවිඩ් නිසා මෙතරම් ලදරු මරණ සිදුව නැහැ. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපාන ජනතාවකින් 80%ක් විරුද්ධ බව ද ගාඩියන් පුවත් සේවාව වාර්තා කරනවා. ජපාන පුවත් පතක් කළ මේ සමීක්ෂණයට අනුව නියමිත ලෙස ඔලිම්පික් උළෙල පැවැත්වීමට කැමැත්ත පළ කර ඇත්තේ 14%ක පිරිසක් පමණයි. සමස්ත ගෝලීය කොවිඩ් වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 16 කෝටි 50 ලක්ෂයකට ආසන්න වී තිබෙනවා. ගෝලීය මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 34 ලක්ෂ 20000කට අධිකයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සංයුතියේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විය යුතු බවට සංශෝධනයක් කෙටුම්පතට ගෙන ඒමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ කරමින්. විනය පත්‍රය අංක 1 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවක් පනත් කෙටුම්පත. ගරු කතානායකතුමනි, කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේගයේ නීතිඥ මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන 25කට ආසන්න ප්‍රමාණයක් ඔබතුමාට දැනුවත් කරලා තියෙනවා. මම ගහන කැමැති සභානායකතුමාගෙන් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්න තීන්දුව අනුව සංශෝධන ගේනවද? වෙලාවට ගේනවා. මේ ඉදිරිපත් කළාද කෙටුම්පතට ප්‍රධාන වශයෙන් සංශෝධන වර්ග දෙකක් තිබෙනවා. ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීති ප්‍රතිපාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද සංශෝධන, අනිත් එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙටුම්පත සැලකිලිට භාජනය කොට ඉදිරිපත් කොට තිබෙන සංශෝධන. දැන් අපේ මේසෙ උඩ තියෙන පනත නෙවෙයි ඇත්තටම සම්මත වෙන්න නියමිතව තිබෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි, අපි ඒ ටික ඔබතුමන්ලාට අද දහවල් වෙනකොට ලබා දෙන්නම්. ඒ සියලු දේවල් අර ඩිටර්මිනේෂන් එකේ තියෙන ආකාරයටම තමයි සිද්ධ වෙන්නේ. ගරු කතානායකතුමනි, අප රජයේ නිරන්තරයෙන් ජනතාවට සමන් දෙන රජය ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරනවා. මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සියලුම උපදේශ සහ නියෝග දෙවන කියවීමේදී ඉක්තු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධන ඉක්තු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යෝජනාව පනතගෙන තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමලින්ම සහවරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද අඥාන පත්වීම් හරහා ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත පාඩු බව අපි දන්නවා. මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් 75%ක්වත් ශ්‍රී ලංකිකයින්ට වෙන්විය යුතුයයි රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවත් සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයයි අපි විශ්වාස කරනවා. අන්තිමට මොකද වුනේ? ශ්‍රේෂ්ඨාධිකාරණය මේකට කුළුගෙඩි පහරක් ගැහුවා. ගහලා කිව්වා මෙන්න මෙවුවා විවස්ථාවට අනුකූල නැහැ. පාර්ලිමේන්තුවේ අධීක්ෂණයෙන් එළියට මේක ගන්න බෑ. ඒකට අපි විරුද්ධ වුණා. මේ නියාමනය මහ බැංකුවෙන් එළියට අරගෙන SCC එකෙන් එළියට අරගෙන මේ කොමිසමට බාර දෙන එක. ඒ බලය මහ බැංකුවේ තියෙනවා. ඒවා පිළිගත්තා ශ්‍රේෂ්ඨාධිකාරණය. මේකේ නඩු තීන්දුව එක තැනක තියෙනවා ගරු අගමැතිතුමා obnoxious කියලා කියනවා. ඒ කියන්නේ අප්‍රසන්නයි මං හිතන්නේ. මොකක් ගැනද obnoxious කියන්නේ? මේ වරාය නගරය ඇතුලේ කවුරු හරි රෙජිස්ටර් වුණා. ඒ කට්ටියට පුළුවන් ලංකාවේ ඕන තැනක අර තියෙන සියලු බදු නිදහස්, VAT නිදහස්, ඉන්කම් ටැක්ස් නිදහස් පාවිච්චි කරලා කුරුණෑගල ආයතනයක් පටන් ගන්නවා. අගය වැඩි හරියක් තමන්ගේ හෙඩ්ක්වෝටර්ස් එකට බිල් කරනවා වරාය නගරේ, අඩු හරියක් බිල් කරනවා කුරුණෑගල තමන්ගේ ජොයින්ට් වෙන්චර් එකට. ගෙනල්ලා ඒ ලාභේ බදු නෙගවා මේ ලාභේ භුක්ති විඳිනවා අර වැඩපිළිවෙල හරහා. ඒක obnoxious අප්‍රසන්නයි කියලා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක සම්මත කරගන්න ඕන නම් 3-2ක් සහ ජනමත විචාරණයකුත් පවත්වන්න ඕනේ කියලා කිව්වා. සංචරණ සීමා දාලා තිබුණා. මේ රටේ කොටසක් නම් අපේ රටේ පුරවැසියෙක්ට මේ වරාය නගරේ භූමියට ඇතුල් වෙන්න අවසරයක් ලබා ගන්න ඕනේ කියලා කවුද දෙයනේ මේවා ලිව්වේ? අපේ තර්කය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය සංචරණ සීමා දාන්න නම් 3-2ක් විතරක් නෙවෙයි ජනමත විචාරණයකුත් ඕනේ කියලා කිව්වා ගරු අගමැතිතුමනි. අන්තිම දේ තමයි මේ රටේ මිනිස්සුන්ට මේක ඇතුලේ ආයෝජනය කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ අගමැතිතුමනි. ඔබතුමාලා සත්භාවයෙන් නම් ඔබතුමා අපේ සහයෝගය ඉල්ලන්නේ අපි සත්භාවයෙන් සාකච්ඡා කරමු. ඊයේ වෙනකොට 34 දෙනෙක් මැරිලා ප්‍රමුඛත්වයේ දෙන්න ඕන රටේ සෞඛ්‍ය ආරක්ෂාව 14 15 16 වහලා 21 ඉඳලා 30 වෙනකම් වහලා මේක පාස් කරගන්න පාර්ලිමේන්තුවේ ඇරිය. කොරෝනා වසංගතයේ ලංකාවට පැමිණ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තිබුණේ. ඒ අවස්ථාවේ දැන් මේ විපක්ෂය එදා කිව්වේ කොරෝනා වසංගතය නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. එදා මෙතුමන්ලට බහුතර බලය. අද බහුතර බලය අපිට. කොරෝනා තිබියදී පාර්ලිමේන්තු බලය අපිට නම් පාර්ලිමේන්තුව කැඳවීම හොඳ නෑ. මේගොල්ලෝ චීන සරණං ගච්ඡාමි ආණ්ඩුවක්. චීන නැත්තම් ජීවිතයක් නෑ. මේගොල්ලෝගේ සිං ජිම්පින් අප්පොච්චි මත තමයි මේ ආණ්ඩුව යැපෙන්නේ. අපිට බලයක් ආපු දවසකට මේ අපි ඉදිරිපත් කරලා තියෙන සංශෝධන 7 ඔබතුමාලා පිළිගන්නේ නැත්නම් අපි අනිවාර්යෙන් මේ පනත ඉවත් කරන්න සංශෝධන කරන්න කටයුතු කරනවා. අනික් ගැටලුව වූයේ මේ කමිෂන් සභාවේ මුල්‍ය කටයුතු ජාත්‍යන්තර ගණකාධිකාරී ආයතනයකින් පරීක්ෂාවට ලක් කිරීම. දැන් මේ පනත් කෙටුම්පතෙන් අපේ විගණකාධිපතිතුමාගේ කාර්යභාරය ඉවත් කොට නැති නිසා එම ක්‍රියාවලියත් විගණකාධිපතිතුමාගේ සුපරීක්ෂාව යටතේ කෙරෙන බවට පැහැදිලි කිරීමත් එක්ක එම ගැටලුවත් අද වෙනකොට විසඳී තිබෙනවා. මේ අතර රට පාවා දෙන පෝට් සිටි පනත සම්මත නොකරනු යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ නිහඬ විරෝධතාවයක් අද පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්වුණා. මේ ආණ්ඩුව මුළු රටම කොරෝනා මරණ බියෙන් වෙවුලලා තියෙනවා. හදිස්සි අද තමයි ආණ්ඩුව පැත්තෙන් මේ පනතට අදාළ සංශෝධන ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ දවස් දෙකේ දැන් දාගත්ත නිසා විවාදේ කරමු. හැබැයි විවාදයෙන් පස්සේ සම්මත කරන එක පස්සට දාලා රටේ ජනතාවට මේ පිළිබඳ අදහස් දක්වන්න අවස්ථාවක් දෙන්න. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත හෙට දිනයේ සම්මත කර නොගන්නා ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අග්‍රාධිගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේ කොළඹ හත ධර්මායතනයේදී අද පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ තරම් ඉක්මනට කලබලෙන් මෙවැනි පනතක් සම්මත කරගන්න හදන්නේ කියලා. කලින් රජය කිව්වේ කිසිම ගැටලුවක් නැහැ. ඊටාම හොඳ වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. එසේනම් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සංශෝධන 25ක් ඉදිරිපත් කරන්නේ මොකද? අපි කියනවා ද්විත්ව පුරවැසියන් මේකට පත් නොකළ යුතුයි. ශ්‍රී ලාංකිකයින්ට මේ කමිටු වලට බඳවා ගත යුතුයි කියන දැඩි තීරණයක අපි සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නැති ප්‍රශ්න තොගයක් අපට තියෙනවා. ඒ නිසා අපට ඒව රජයත් සමග කතා කරගත යුතු තිබෙනවා. මේ රජයට පැහැදිලිව කියනවා කරුණා කළා අපි දීපු රට ඒ ආකාරයටම අපහුව අපිට ලබා දිය යුතුයි.
අවසානයේ. එච්චරයි ඉර එතන. මීට අවුරුදු ගානකට කලින් හිටපු ආණ්ඩුව හම්බන්තොට වරාය පිළිබඳව සම්මුතියකට ගිය වෙලාවේදී මේ දැන් රජය කරන ආණ්ඩු පක්ෂයේ ඈයොම ඒකට විරුද්ධව තදින් කටයුතු කරා. මේ කටයුත්තේදී ඊටත් වඩා කලබලයකින් මේ කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව ජනතාව වෙනුවෙන් ලොකු ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා පුළුල් කතිකාවතක් ඇති කරලා සෑම දිනාගේම අදහස් උදහස් විමසලා මෙම පනත ඉදිරිපත් කරන්නට කටයුතු කරන්න කියලා. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු වන්නේ දැනට ආරක්ෂක අංශවල රැඳවුම් බහරේ සිටින නෞෆ මෞලවි නැමැත්තා බවට අමරිකානු FBI බුද්ධි සේවය තහවුරු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද යලි තහවුරු කළා. අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදය අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. I want to very responsibly to say the case against Hijaz Hizbullah is totally fabricated. False allegations and false cases, entire credibility of the government and the effort to find the real culprits behind this will be lost. Hijaz Hizbullah save the pearl කියන එක තමයි ඇතිකලේ ඒ සංවිධානයේ නෞෆර් මෞලවි සහ සහරාන් කියන අය දේශන පවත්වලා තියෙනවා. අපි නෞෆර් මෞලවි ගැන යමක් කිව්ව යුතුයි. පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහමලුකරු භූමිකාව නෞෆර් මෞලවි විසින් රංගපා ඇති බව පැහැදිලි වෙනවා. ඔහු තමයි IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුරු අධීක්ෂණය කළේ නෞෆර් මෞලවි. නෞෆර් තමාගේ බිරිඳගේ නංගියව සහරාන්ට විවාහ කර දුන්නා. නෞෆර් සහරාන්ගේ ජේෂ්ඨයා හැටියට කටයුතු කළා. නෞෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකනුත් සනාථවට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශිකයන්ද සම්බන්ධයි. ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ඕස්ට්‍රේලියානු නිලධාරික ලුක්මාන් තාලි කටාරිති අත්අඩංගුවටගෙන තිබෙනවා. ලුක්මාන්ගේ අල් කයිඩා සහ IS මතවාදීන් සමග සම්බන්ධකම් සොයාගෙන තිබෙනවා. මාලදිවයින් ජාතික සැකකරුවන් 4ක් අප සොයාගෙන සිටිනවා. ඔවුන් තමයි ජමාතේ ඉස්ලාම් සිං ශිෂ්‍ය සංවිධානයේ සාදික් අබ්දුල්ලාට මුදල් ලබා දුන්නේ සහ ආයුධ හදන්නට ලේත් මැචුමක් ලබා දුන්නේ. නීතිපතිවරයා කියනවා මෙතන කන්ස්පිරසි එකක් තියෙනවා කියලා. කුමන්ත්‍රණයක්. මේකේ මහමොලකරු කියන පුද්ගලයා කවුද කියන එක හොයන වැඩසටහනට පිළිතුරක් ලබා දෙන්න. මේ කතා කරන සියලු දෙනාම යහපාලන රජයේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු සහරාන්ව 2018 දී අත්අඩංගුවට ගන්න කියලා රාජ්‍ය බුද්ධි අංශය කියනකොටත් කිසිම අධ්‍යාපනයක් ගත්තේ නැහැ. ගත්තනම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක නම් මේ සියලු දෙනාම ඒ ප්‍රහාරයට වග කියන්න ඕනේ. තවත් පුවත් කිහිපයක් දැන්. වස්ගමු රක්ෂිතයේ වෙසෙන තනිදාන ඇතෙකු පසුපස වම්පාදයට වෙඩිවැදී බරපතල තුවාල ලබා තිබෙනවා. ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විසින් ඊයේ ප්‍රතිකාර කරනු ලැබීමෙන් පසුව ඇතා වස්ගමු රක්ෂිතය වෙත පලවා හැරනු ලැබුවා. කහල්ල පල්ලේකැලේ රක්ෂිතයෙන් හල්මිල්ලෑව බඹරගල ප්‍රදේශයට අදාළවීම කඩාවිදුණු වනාලයෙකු නිවාස සහ දේපළවලට දැඩි හානි කර තිබෙනවා. බිබිල මැදගම මොරගොල්ල කන්ද තරණය කළ තරුණයින් තිදෙනෙකු එහි සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේදී එක් තරුණයෙකු අඩි 100ක පමණ ප්‍රපාතයකට ඇදවැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ ගොස් ඇත්තේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානම්ව සිටි කරමැටිය ප්‍රදේශීය පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවෙක්. බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව ඊයේ ආරම්භ කළ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ ක්‍රියාන්විතය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. රජයේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීමද මීට සමගාමීව සිදු කෙරෙනවා. බස්නාහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් වේලි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රියාන්විතය මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරනවා. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් බෙදා දීම සඳහා අදාළ ප්‍රදේශවල විහාරස්ථාන සහ දේවස්ථාන වෙත වේලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබා දුන්නේ මෙලෙසින්. මීට සමගාමීව රටපුරා රජයේ රෝහල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ බෙදාදීමේ වැඩසටහනත් මනුසත් දෙරණ සහ ඩයලොග් එකමුතුව ඊයේ ආරම්භ කළා. ඒ යටතේ ජාතික බෝවන රෝග විද්‍යායතනයට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත් මනුසත් දෙරණ සහ ඩයලොග් එකමුතුව කටයුතු කළේ මෙලෙසින්. මනුසත් දෙරණ ඩයලොග් සත්කාරයක් වශයෙන් අපත් සමග සාකච්ඡා කරලා විදුලි පංකා මෙට්ට පිරිසිදු කාරක පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් අපේ කෘතඥතාව පළ කරනවා. මනුසත් දෙරණ සහ ඩයලොග් එකමුතුව මෙම සමාජ සත්කාරය ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අද ක්‍රීඩා පොත් ගෙනෙන්නේ තරිඳු ගුරුගේ. තරිඳු අයිබෝන්. අයිබෝන් දිලීප.
ඉදිරි වසර 2ක කාලය සඳහා විධායක කමිටු නිලධාරීන් තෝරාපත් කර ගැනීම සඳහා වන නිලවරණය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී හෙට පැවැත්වීමට නියමිතයි. මෙවර නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස නිතරගයෙන් ශම්මි සිල්වා මහතා පත්ව නැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 2021 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර 2ක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට සභාපති, උපසභාපති, ලේකම්, උපලේකම්, භාණ්ඩාගාරික සහ උපභාණ්ඩාගාරික ඇතුළු විධායක කමිටු නිලධාරීන් හෙට පැවැත්වීමට නියමිත නිලවරණයෙන් තෝරාපත් කර ගැනීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජිකත්වයේ ඇති පළාත්, දිස්ත්‍රික්ක සහ ක්‍රීඩා සමාජවල ඡන්ද 147කින් ඡන්ද 144ක් මෙවර නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. මෙවර ක්‍රිකට් සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා පාර්ශවයේ සහ කේ මතිවාණන් පාර්ශවයේ ඉදිරිපත් වූ නමුත් කේ මතිවාණන් පාර්ශවයේ බාහිර දී තිබූ නාම යෝජනා ඉවත් කර ගැනීමට ඊයේ පියවර ගත්තා. ඒ අනුව කේ මතිවාණන්, නිශාන්ත රණතුංග සහ බන්දුල වර්ණපුර මෙවර නිලවරණයෙන් ඉවත්ව තිබෙන අතර ඔවුන් සභාපති, ලේකම් සහ උපසභාපති ධුරය සඳහා තර්ක කිරීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් කේ මතිවාණන් පාර්ශවය සිය නාම යෝජනා ඉවත් කර ගැනීමත් සමග හෙට පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයෙන් ඉදිරි වසර 2 සඳහා ශම්මි සිල්වා පාර්ශවය නිතරගයෙන් පත්වීමට නියමිතයි. සූම් තාක්ෂණයෙන් හෙට තියෙනවා. ඒකයි ඉතින් ඒකෙන් දිනකට කවුද ඉන්නේ කියලා අපි දන්නවා කලින්ම. ඒක එන සම්පූර්ණ මහත්තයාට අපි ගොඩනගනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.